පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3/2ක බලයක් සහිතව දැන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළා තියෙනවා ව්‍යවස්ථාදායකයේ කටයුතු ආරම්භ කළා තියෙනවා ඒ තුල අලුත් සංවාදයක් මතුවලා තියෙනවා ව්‍යවස්ථා සංශෝධන සහ නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ගැනීම පිළිබඳව මේ සංවාදය තුල 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම එය ඉවත් කිරීමට අදාළව 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ඊට අදාළ වෙනස් සංශෝධනයක් ගෙන ඒම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන්ම බලය බෙදා හැරීම පිළිබඳව විශේෂයෙන් සඳහන් වුණු ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනාගතය සහ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් අලුතින්ම සම්පූර්ණයෙන්ම සකස් කිරීම කියන කාරණා 4 ගැන මේ මොහොතේ අලුත් සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. මේ තුල විශේෂයි බලය බෙදා හැරීම කොයි ප්‍රමාණයෙන් කොයි ආකාරයෙන් කොයි මට්ටමින් කළ යුතුද කළ හැකිද කියන කාරණේ. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා හිටපු තානාපති දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාට අයබෝන් ඔබතුමාට අයබෝන් සුබ උදෑසනක් අශෝක දයාන් ජයතිලක මැතිතුමනි මේ සංවාදය ඇතුලේ මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලය බෙදා හැරීම කියන කාරණේ නැවත සංවාදයක් හැටියට ගොඩ නැගිලා තියෙනවා මේ කාරණය ව්‍යවස්ථා සංශෝධනයක් කරහා මතුවීම තුල වැදගත් සාධකයක් ඉන්දියාව. ඉන්දියාව අමතක කළා 13 ගැන කතා කරන්න බෑ. තහනම් වචනේ ඉන්දියාව 13 ගැන කතා කරනවා 13 කතා කළ යුත්තේ ඉන්දියාව ගැන කතා කරමින්මයි. මේක ඔබ නැවත නැවත මතකුරන කාරණයක්. ඇයි ඔබ මේක මේ තරම් ගැඹුරින් මතු කරන්නේ? හේතුව මේක ද්විපාර්ශවීය ගිවිසුමක්නේ. ඒ ගිවිසුම එක්තරා දුරකට බලහත්කාරයෙන් තමයි අත්සන් කරනු ලැබුවේ. නමුත් ඒක එහෙම තියෙනවා. ඒක රටවල් දෙකක් අතර ගිවිසුමක්. ඒ රටවල් දෙක සමාන බලය සහිත රටවල් දෙකකුත් නෙමෙයි. බල අසමමිතික භාවයක් තියෙනවා බරපතල. දැන් ඉන්දියාව ලංකාවට රාජතාන්ත්‍රිකව මැදිහත් තුනේ 1983 අග ජී පාර්ථසාරථි ඉන්දිරා ගාන්ධිගේ විශේෂ දූතයව එවලා. ඒ එව්වේ තමිල්නාඩුවේ ජනතාව තුල යම්කිසි හැඟීමක් ඇති වෙලා තිබුණා ලංකාවේ අසල්වැසි සහ භාෂික ඥාතියවන එත්නික්කින් කියලා කියන්නේ දමිළ ජනතාව සම්බන්ධයෙන්. ඉතින් ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණ තමුන්ගේ රටේ මුලින්ම බෙදුම්වාදයක් ඇතිවෙච්ච තමිල්නාඩුව හැඟීමක් ඇති වෙන්න නවදිල්ලිය උතුරු ඉන්දියාවට ගාණක් නැහැ කියලා මේ අසල්වැසි රටේ දෙමළ මිනිසුන්ගේ ධෛර්යය ගැන. ඉතින් ඉන්දියාව මැදිහත් වුණා 1980 ගණන් වල ඉඳන් ඉන්දියානු සොල්දාදුව 1500කට වඩා මැරුණා. ඉන්දියාවේ ආයෝජනයක් තියෙනවා. ඉන්දියාවේ මූලෝපායික උවමනාවක්. මෙතන යම්කිසි බලතල බෙදා හැරීමක් මගින් ශ්‍රී ලංකා දමිළ ප්‍රශ්නය බෙදී වෙන්වීමකින් මෙහා නවත්තන්න නමුත් යම්කිසි ස්වායත්තතාවයක් ඔවුන්ට පිරිනමන. දැන් ඒ කිසිම සාධකයක් වෙනස් වෙලා නැහැ අශෝක. මේක 1987 පරණ කතන්දරයක් නෙමෙයි. අපි යුද්ධේ කරනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි ඉන්දියාව අපේ පැත්තට ගන්න එක. ඉන්දියාව අපේ පැත්තට ගන්න ඔහු පාවිච්චි කරේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියන පොරොන්දුව. ඉන් ඔබටත් ගියා. සමහරන්න ජාතිලක මැතිතුමනි දැන් ඔබ එහෙම කිව්වට මේකට විරුද්ධව නගන ප්‍රධාන තර්කය තමයි ඔව් ඔය 83 ඉඳලා 87 දී ඉන්දුලංකා ගිවිසුම දක්වා ආපු ගමනේ හිටියේ ඉන්දියාවේ කොංග්‍රස් රජය. කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දෙන රජය. හැබැයි අද තත්ත්වය වෙනස් වෙලාය. BJP ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායකත්වය දෙන රජයක් ඉන්නේ. එතකොට ආකල්පමය වශයෙන්
BJP රජයක් ලංකාව ගැන දක්වන සැලකිල්ල සහ අදහස අර කොංග්‍රස් තත්වයට වඩා වෙනස් කියන එක ඔබ කොහොමද ඒක දකින්නේ? ඔය කතන්දරේ මට ඉස්සෙල්ලම කිව්වේ එවකට ලංකා මහ කොමසාරිස් හැටියට නවදිල්ලියේ හිටපු ප්‍රසාද් කාර්යවසම් මහත්තයා. ඒ කාලේ මම තානාපතිවරයෙක්, එතුමා මහ කොමසාරිස්වරයෙක්. මම නවදිල්ලියේදී කොන්ෆරන්ස් එකට ගිහිල්ලා එතුමා මට ආරාධනා කරා ගෙදරට. මම කිව්වා දැන් මේ ප්‍රශ්නය ගැන මොකද්ද කරන්න යන්නේ? නෑ නෑ දැන් මම කිසිම දෙයකට බය වෙන්න එපා. මේක දැන් BJP එකනේ ඒගොල්ලෝයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ මතවාදී එකඟතාවයක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා මම නම් හිතන්නේ නැහැ. මම ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා මේක විශ්වාස කරන්න එපා. මෙතන BJP වුණත් කොංග්‍රස් වුණත් යම් යම් මූලෝපායික උවමනාකම් තියෙනවා ඉන්දියාවට. මේක විශ්වාස කරන්න එපා කියලා. කොහොම නමුත් මම කියපු දේ නොසලකුවා නෙමෙයි. නමුත් මේ අදහස් දෙක තිබුණා. එතුමා ගියා මෝඩි අගමැතිතුමාගේ පළවෙනි මෝඩි අගමැතිතුමා ජයග්‍රහණය කරපු ගමන් ඒ කියන්නේ ඔහුගේ පළවෙනි වාරේ ආරම්භ කරනකොට සාක් නායකයෝ ඔක්කොටම අඬ ගැහුවා. දිවුරුම් දෙනකොට. ඒක අලුත් දෙයක්. එතකොට එක එක්කෙනත් එක්ක ද්විපාර්ශ්වීය සාකච්ඡා තිබුණා. ගියා විතරයි සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෝඩි අගමැතිතුමා 13 වෙනි සංශෝධනය ගැන කිව්වා. මේකට අර ලෑස්ති වෙලා හිටපු නැති හන්දා මහින්ද ජනාධිපතිතුමා මොකුත් කිව්වේ නැහැ. එළියට ආපුව මොකුත් කිව්වේ නැහැ. හේතුව මම කිව්වා තමයි එහෙම දෙයක් වෙයි කියලා. නමුත් බැඩිතරයක් කිව්වේ නැහැ නෑ ගණන් ගන්න එපා. BJP එකයි අපි එක වගේ ජාතිකවාදියෝ ඕව දැන් ගණන් ගන්න නැහැ කොංග්‍රස් කියලා. ඒක කිව්වා. ඒ විතර නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් අවුරුදු කීයක් ගිහිල්ලාද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පළවෙනි ගමන ගියේ නවදිල්ලියට. ගියාම එතුමායි මෝඩි අගමැතිතුමායි අර එකට හිටගෙන ජනමාධ්‍ය අමතනකොට මෝඩි අගමැතිතුමා ඉංග්‍රීසි හින්දි වලින් කතා කරේ ඉංග්‍රීසි භාෂාවට මාරු කරලා හැමෝටම තේරෙන විදිහට කිව්වා the implementation of the 13th amendment කියලා කිව්වා මෝඩි අගමැතිතුමා. ඊට පස්සේ ඒක පුනරුච්චාරණය කරුණා වෙන ඒ කියන්නේ ඉන්දියානු විදේශ ඇමති මහා කොමසාරිස් ඒගොල්ලන්ගේ මට්ටමේ. ඉතින් දැන් පැහැදිලිව පේනවනේ අරක මිත්‍යාවක් කියලා. ඒක කොංග්‍රස් මේක BJP මේ ලංකාව වගේ නෙමෙයි මේ බොහෝ රටවල් වල විදේශ ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ මේ පාලන බලයට එන ආණ්ඩුව උඩ නෙමෙයි. රාජ්‍යයේ උමනපකම. කෞටිල්‍ය නැත්තම් චාණක්‍ය කියන මහා පඬිවරයා දේශපාලන විද්‍යාව පිළිබඳ මූලෝපාය පිළිබඳව මම හිතන්නේ ඉස්සෙල්ලම ලියපු එක්කෙනෙක් ආසියාවේ කොහොමදත් ඉන්දියන් කාරෙක් එයා. ඉතින් මේගොල්ලෝ යන්නේ ඒ කෞටිල්‍ය නැත්තම් චාණක්‍යගේ අර්ථශාස්ත්‍රය පදනම් කරගෙන ඒක කොයි ආණ්ඩුවාවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ. ආචාර්ය ජයතිලක මහත්මයානි දැන් ඔබතුමා මීට පෙර මම කියවා තිබෙනවා මතු කරනවා මේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය එක හුයකින් බැඳලා තියෙන්නේ ආණ්ඩු වෙනස් වුණාට පක්ෂ මාරු වුණාට මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන මොහොතේ එහි ප්‍රමුඛ කාර්යයන් ඉෂ්ට කරපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඔහුගේ පුතා දැන් ඉන්දියාවේ ඉහළ තනතුරක් දරනවා විදේශ ප්‍රතිපත්ති තීරණ ගැනීම සම්බන්ධයෙන්. අතරම අශෝක ඒක එහෙමම නෙමෙයි. ඉන්දියාවේ මූලෝපාය පිළිබඳව හිටපු ලොකුම විශේෂඥයා තමයි කේ සුබ්‍රමණියන්. ස්ට්‍රැටජික් ස්ටඩීස්. එයා තවසම පත්තරවල තියෙනවා මේ අපේ තාත්තා වගේ විදේශ කටයුතු ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ලිව්වා. ඔහු මහා ප්‍රඥෙක්. ඒ කේ සුබ්‍රමණියන්ගේ පුතා ඒ කේ සුබ්‍රමණියන්වත් මම හම් වෙලා මම සාකච්ඡා කරලා තියෙන තරුණ කාලේ. කේ සුබ්‍රමණියන්ගේ පුතා තමයි ආචාර්ය ජයශංකර්. සුබ්‍රමණියම් ජයශංකර්. ඔහු ලංකාවේ සේවය කරා මේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරාට පස්සේ අවුරුදු වලදී ඔය පළාත් සභා 13 වෙනි සංශෝධනය ගෙනාපු කාලේ ඩොක්ටර් ජයශංකර් තමයි අද ඔහුවත් මම අඳුරනවා. ඔහු තමයි අද ඉන්දියාවේ විදේශ ඇමතිවරයා. ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර්
මෙවර මෝඩි අගමැතිතුමා අලුතෙන් දෙවන දුර කාලය සඳහා දියුණුම් දීමෙන් පස්සේ විදේශ අමාත්‍ය තනතුරට පත් වුණා. ඉස්සෙල්ලා විදේශ කටයුතු භාර ලේකම් ඊළඟට විදේශ අමාත්‍ය විදේශ අමාත්‍යාංශ ලේකම් ඉඳලා තමයි ඔහු විදේශ ඇමති තනතුරට පත් වුණේ. එතකොට ඔහු ලංකාව පිළිබඳ ඔහු වැඩ කිරීම තුළ ලංකාවේ මේ 87න් පස්සේ ආපු කාලේ හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක්. හොඳ අත්දැකීමක් තියෙනවා, හරි දක්ෂෙක්. නමුත් හුඟක් කට්ටිය නොදන්න තව කාරණාවක් තියෙනවා. දැන් මම හිතන්නේ ජනාධිපතිතුමා ඔය කාරණා නොදන්නවා. නමුත් නොදන්න එකක් තියෙනවා. 1983 දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය එව්වා ජී පාර්ථසාරථි ලංකාවට අගේ විශේෂ දූතයා හැටියට. ඔහු සමගත් මම සාකච්ඡා කළා තියෙන පෞකාලීනව. ජී පාර්ථසාරථිගේ තරුණ පර්යේෂණ ඔෆිසර්, රිසර්ච් ඔෆිසර්, ඔහුගේ දකුණත වගේ හිටපු තරුණ නිලධාරියෙක් හිටියා. ඒ තමයි ඩොක්ටර් ජයශංකර්. ඉතින් මම කියන්නේ ඩොක්ටර් ජයශංකර් ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජේ.එන්. ඩික්ෂිට් ඉතාම ප්‍රකට මහ කොමසාරිස්වරයාගේ දේශපාලන කටයුතු භාර තරුණ නිලධාරිය හැටියට එන්නත් කලින් ජී පාර්ථසාරථි කියන මහා ප්‍රඥාගේ දකුණත හැටියට කටයුතු කරා ලංකාව සම්බන්ධයෙන්. ඉතින් ලංකාව ගැන අතවසම් හොඳට දන්නවා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හසුරුවන මේ පරිණත ජ්‍යෙෂ්ඨ ඇමතිවරු නිලධාරී තන්ත්‍රය අතර තවත් කියවෙන නමක් හර්දීප් පූරි මැතිතුමා. හර්දීප් පූරි මැතිතුමත් මේ ලංකාවේ අත්දැකීම් තියෙන කෙනෙක්, ලංකාව පිළිබඳ අදහසක් තියෙන කෙනෙක් නේද? හර්දීප් පූරි මැතිතුමා මට මතකයි ඉන්දියාවට ආරක්ෂක කවුන්සිලයේ මෑතකදී ආසනයක් ලබා ගැනීමේදී ප්‍රමුඛ කාර්යයක් ඉෂ්ට කරා. ඔව්, ඉන්දියාව ජපානට වඩා ඡන්ද ගත්තේ හර්දීප් පුරි මේ නිව්යෝක් වල ඉන්දියානු තානාපති නිත්‍ය නියෝජිත හැටියට කටයුතු කරනකොට. ඔහුත් ලංකාවේ සේවය කරා. අර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන මොහොතේ රාජීව් ගාන්ධි, ජයවර්ධන ඒ මහත්වරු දෙන්න මේක අත්සන් කරන මොහොතේ එතන තරුණයෙක් ඉන්නවා මේ තලප්පාවක් වගේ එකක්, අර සික්වරු වඳින තලප්පාවක් පැලඳගෙන ඒ නේරු සූට් එක ගහගෙන එතන හිටගෙන ඉන්න පොඩි රැවුලකුත් එක්ක. ඒ තමයි හර්දීප් පුරි. ඉස්සර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනි කියනවා මේ කොටි සංවිධානයේ සමාජිකයෝ අරුණු විට වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග දිගටම සාකච්ඡා කරලා තියෙන පුද්ගලයා මිහිපිට හර්දීප් පුරි කියලා. හේතුව හර්දීප් පුරිට තමයි බාර දුන්නේ අමාරු වැඩක්. ප්‍රභාකරන්ව ඉන්දියාවට ගෙනියන එකයි, ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන එකයි. හර්දීප් පුරි නම් ප්‍රභාකරන් ගැන බොහොම නිවැරදි සහ දැඩි තද මතයක් දරුවේ. හේතුව සාකච්ඡා කළා. ඔහු හැමෝටම කිව්වා මේ මිනිහ නම් කවදාවත් සාමකාමී මාවතකට එන්නේ නැහැ, මිනිහ ෆැසිස්ට්වාදී කියලා. නමුත් ඒ තරම් ඒ කියන්නේ තරුණ කාලේ නිලධාරියෙක් හැටියට තාම දක්ෂ නිලධාරියෙක්. ඊට පස්සේ තමයි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට නිව්යෝක් ගිහිල්ලා ඔහුවත් මම හඳුනනවා. මම ජෙනීවා ඉන්නකොට අපි ජයග්‍රහණය කරපු කාලේ මට අවිල්ලා සුබපතලා නිව්යෝක් ගිහිල්ලා ආපහු ඇවිල්ලා ආයෙත් කතා කරා මේ ඒක නිව්යෝක් වල රව් පිළිරැව් දුන්නේ කොහොමද, සූසන් රයිස් මොනවද කිව්වේ අර මොයි කියලා කිව්වා. ඉතින් හරි දක්ෂයා මෝඩි අගමැතිතුමාගේ කැබිනට් එකේ, ජයශංකර් කැබිනට් එකේ, හර්දීප් පුරිත් කැබිනට් එකේ. ඉතින් ලංකාව ගැන මම කියන්නේ නෑ ඒ 87 ස්ථාවරයේ එතනටම ඔරලෝසු කට්ටාපව දාන්න නැත්නම් කැලෙන්ඩරේ හරවන්න හදයි කියලා. නමුත් මේ BJP අරක කොංග්‍රස්සේ කියලා කවුරු හිතනවා නම් ඒ හන්ද මේක අමතක වෙලා ඒ කරුණු කාරණා දන්නේ නැහැ, යට ගියාව දන්නේ නැහැ කියලා එහෙමනම් හිතන්න හොඳ නැහැ. ඇමතිවරු දෙදෙනෙක්ම ඉන්නවා ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ඒ අමාරු කාලේ සේවය කරපු. ඒ නිසා ඔබ හිතන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ලංකාව යම් සංශෝධනයක් ගෙනාවොත් මේක පිළිබඳව සංවාදය ඉන්දියාව ගැඹුරින් ගනී කියලා? මං හිතන්නේ දාන් සෙල්ලම් කරනකොට අශෝක අපි පොඩි කාලේ අපි දන්න දෙයක් තමයි මේ ප්‍රතිමල්ලවයාගේ ඉත්තක් කපන්න පුළුවන් හන්දා කපන එක මෝඩ දෙයක්. හේතුව ඒ ඉස්සරහින් ඉන්න ඉත්තව කපන්න පුළුවන්. ඊළඟට
ප්‍රතිමල්ලවයට පුළුවන් සමහර වෙලාවට අපේ 3-4ක් කපලා රජිනී හදන්න. දාන් යන්න පුළුවන් පහසුවේ. පහසුවෙන් ඉතින් අපේ තාත්තා මට පොඩි කාලේ කියපු දෙයක් තමයි never start anything you can't finish. කියන්නේ තමුන්ට ඉවර කරන්න බැරි කිසිම දෙයක් පටන් ගන්න එපා කියලා. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ 13 වෙනි සංශෝධන සම්බන්ධයෙන් කරන දෙයක් එක්කෝ ඉන්දියාවත් එක්ක කතා කරලා ඒගොල්ලන්ව එකඟ කරවගෙන ඒගොල්ලන්ගේ උදව් ඇතුව කරලා දාන්න. එහෙම නැත්නම් නොකර ඉන්න. එච්චරයි. ආචාර්ය ජයන් ජයතිලක මහත්තයා මේ ගැන හරිම දැඩි ස්ථාවරයකින් ඉන්දියාව එක්ක එකඟ වෙන්න එහෙම නැත්නම් නොකර ඉන්න. ඇයි? එකඟ කරවගන්න. එකඟ කරවගන්න. ස්වාමී. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලය බෙදීම පිළිබඳ ප්‍රමුඛ කරගත් සංශෝධනය එහි ගුණ ඇයි අපේ සමාජ දේහය මත මේ තරම් දැඩි බලපෑමක් ඇති කරන්නේ? අපි ඒ ගැන කතා කරමු විරාමයෙන් අනතුරුව. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා හිටපු තානාපති දේශපාලන විචාරක ආචාර්ය දයන් ජයතිලක මැතිතුමා. අපි විරාමයට කලින් කතා කරගෙන හිටියේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විශේෂම බලය බෙදීම පිළිබඳ තියෙන යෝජනා 13 තියෙන ප්‍රමුඛ කාරණය බලය බෙදීම. දැන් මේ බලය බෙදීම කියන කාරණය තුල මේ මොහොතේ සංවාදයක් ගොඩනගෙනවා බලය බෙදන්න ඕන පළාත් වලටද එහෙම නැත්නම් ඊට වඩා පල්ලෙහා තලයේ ඒකක වලට බලය බෙදන්න බැරිද ඉන්දියාවේ තියෙන ග්‍රාම රාජ්‍ය වගේ තැනකට අපිට යන්න බැරිද කියලා ඔබ මේ විෂය පිළිබඳ හොඳ හැදෑරීමක් තියෙන කෙනෙක් ග්‍රාම රාජ්‍ය අපිට ගැලපෙන එකක් නැති වෙයිද ග්‍රාම රාජ්‍ය බොහොම හොඳ ක්‍රමයක්. නමුත් අපි තේරුම් ගන්න ඕන ඉන්දියාවේ එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ග්‍රාම රාජ්‍ය පටන් ගත්තේ බටහිර බෙන්ගාල්. අත වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජෝති බාසු මහ ඇමති හැටියට ඉන්න කාලේ. ඒකෙන් ඉන්දියාවේ ප්‍රධාන ඒකකය වන භාෂයික ප්‍රාන්තය ලින්ග්විස්ටික් ස්ටේට්. ඒ කියන්නේ කියමු බටහිර බෙන්ගාල්. ඉන්දියාව අත වශයෙන්ම අර්ධ ෆෙඩරල් නැත්නම් ෆෙඩරල් රාජ්‍යයක් නේ. ඒක අපි මතක තියාගන්න ඕන. භාෂයික ප්‍රාන්ත තමිල්නාඩුව භාෂික ප්‍රාන්තයක්. ඒක තමයි ලොකු ඒකකය. ඒ ලොකු ඒකකයේ බලතල අතමසම අර්ධ ෆෙඩරල් බලතල. මම කියන්නේ නෑ ලංකාවේ අර්ධ ෆෙඩරල් බලතල අවශ්‍යයි කියලා. නමුත් ඒ ලොකු ඒකකයේ අර්ධ ෆෙඩරල් බලතල කිසි ලෙසකිනුදු අංශු මාත්‍රයකිනුදු අඩු නොවන ආකාරයකට සංවර්ධන කටයුතු කෙලින්ම තෘණමුල් මට්ටමට යෑම සඳහා ග්‍රාම රාජ්‍ය කියන අලුත් ආයතනය පටන් ගත්තා. ඒක පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂයේ ඒ ජෝතිබාසුගේ කාලේ. ඒක වෙන වැඩකට. නමුත් අපි කියලා කියන්නේ මේ සිංහල ජාතිකවාදී හෝ ජාතිෝන්මාදවාදී හෝ මොන ලේබල් එක ගැහුවත් මෙතන බොරුවන්නේ කරන්නේ. මෙතන පාවිච්චි කරන්නේ පළාත් වලට බලතල දෙන්නේ නැතුව පළාත නිකන් හිස් තියලා බලය මේ පල්ලහැට දාගන්න චූටි ඒකකයකට. දැන් ඕක දෙමළ මිනිසුන්ට තේරෙනවා ඉන්දියාවට තේරෙනවා මට මතකයි ඒක අවස්ථාවකදී ලංකාවේ යුද්ධ කාලේ ඊටාම తాවකාලිකව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්තරා දුරකට ටිකක් නැවුන එක මතයකට පළාත් සභාව වෙනුවට බලතල පුංචි ඒකක මොනවද මේ දිස්ත්‍රික්ක වලට දෙන්න කියලා. ඒක එතුමා නිල වශයෙන් පිළිගත්ත එකක් නෙමෙයි. නමුත් අගවිනිසුරු සරත්තෙන් සිල්වා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා වුණත් ඒක සාකච්ඡාවක් තිබිලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා සරත්තෙන් සිල්වව ගෙනාව ඒ සාකච්ඡාවට ඒ දිශාවට යන ගතියක් තිබුණා. නමුත් යුද්ධ තියෙන හන්දා සහ ඉන්දියාවේ සාකච්ඡා නිසා ඒක එහෙම වුණේ අපි නැගෙනහිර පළාත නිදහස් කරගත්ත ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කතාවක් කළා ප්‍රසිද්ධ කතාව ප්‍රසිද්ධිය කිව්වා දැන් අපි ඡන්දයක් තියෙනවා. එතකොට ඉන්දියාව හිතුවා රයිට් පළාත තමයි ඒකකය කියලා. නමුත් ඔය සෙල්ලමක් තමයි ඉස්සර ඉඳන් තිබිච්ච එකක් දිස්ත්‍රික්ක වලට තමයි ඒ කියන්නේ කුඩා ඒකක වලට තමයි බලය බෙදන්න ඕනේ කියලා. ඒක ඉන්දියාවත් දැනගෙන හිටියා ලංකාවේ දෙමළ මිනිස්සුත් දැනගෙන හිටියා මේ කරන්න හදන්නේ
පලාත කියන ලොකු ඒකකයට බලය දෙන්නේ නැතුව අපි මත ආධිපත්‍ය දාන්න පුළුවන් වෙන විදිහකට චූටි ඒකකයකට බලය බෙදන්නේ. ජාතික මතකනේ නමුත් මේ අවස්ථාවේ මේක මේ අලුත් වටේදී මේකේ යම් වෙනස් ලක්ෂණ එක්ක නේද මතුවෙන්නේ. දැන් අපි එක විදිහකට බැලුවොත් දැන් අලුත් තත්ත්වය බැලුවොත් ඒ කියන්නේ 2020 මහවැත්තිවරණයෙන් පස්සේ මතුවෙච්ච තත්ත්වය බැලුවොත් කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන මොහොතේම ඒ පීඨිකාවේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු දිවුරුම් දෙනවා පාර්ලිමේන්තු නියෝජනය. මේ අය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඔවුනුත් අර පීඨිකාවේම දිවුරුම් දෙනවා. ඒකට මේක තුල වැඩි පිළිගැනීමක් ලබා දෙනවා නේද? මේ දිස්ත්‍රික්ක කියන ඒකකයකට සමා වෙන්න. තව එක පොඩි කාරණයක්. දැන් පළාත් සභා මේ මොහොතේ ක්‍රියාත්මක නොවන පරිසරයේ යටතේ මේ දිස්ත්‍රික්කය කියලා ලංකාවේ වඩා ස්ථාපිත වඩා හුරු ඒකකය වෙත ගමන් කිරීමේ තියෙන අඩුපාඩුව මොකක්ද? අශෝකා 1981 83 කාලෙත් ඕක තිබුණා. පළාත දැන් පළාත් කියන දේවල් තිබුණානේ ලංකාවේ. සිතියමේ තිබුණා. පළාත් සභාව කරා ඕක ආවේ 1984-85 ජී පාර්ථසාරථි සාකච්ඡා සහ එච්.ඩබ්ලිව් ජයවර්ධන, ඒ කියන්නේ ජයවර්ධන මහත්තයාගේ සහෝදරයා නවදිල්ලියේ 1985 අස්සම් කරපු කඩදාසියක් උඩ. ඒ කියන්නේ බලය පැවරීමේ ප්‍රධාන ඒකකය වන්නේ දිස්ත්‍රික්කය නොව පළාතය කියන එක. ඒකට හේතුව මේකයි අශෝක. දැන් ඕන රටක දැන් අපි චීනේ ගමු. චීන ව්‍යවස්ථාවේ තියෙනවා අපේ ඒකීය රාජ්‍යයක්. නමුත් autonomous ethnic regions. ඒ කියන්නේ ජනවාර්ගික ස්වායත්ත ජනවාර්ගික කලාප තියෙනවා. සමාවෙන්න මම හිතන්නේ මේ චීන උදාහරණය මෙතනට කොච්චර ගැලපෙනවද නෑ චීන විතර නෙමෙයි රුසියාව චීනය වියට්නාමය ඒකට ඔබ කියපු උදාහරණ තුනම එන්නේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මේ තනිපක්ෂ ක්‍රමයේ තියෙන ව්‍යුහයන් නැතුව නෑ ඉන්දියාව දැන් ඉන්දියාව දැන් මෙතන ඉන්දු ලංකා ගිවිසුම අත්වසම ඉන්දියාවේ ක්‍රමයට ටිකක් හුරු වෙන විදිහකට හැදුවේ. එතකොට පාකිස්තානයේ තියෙන ෆෙඩරල් ක්‍රමයක්, මැලේසියාවේ ෆෙඩරල් ක්‍රමයක්. මම නම් කවදාවත් කැමති වුණේ නැහැ ෆෙඩරල් ක්‍රමයක් කරා යන එකට. නමුත් මේ පළාත නැත්තම් සමහර රටවල් වල කලාපය ප්‍රාන්තය කියලා කියන රීජන් පළාතට වඩා ලොකුයි. ඒක ඇයි ප්‍රධාන ඒකකයේ හැටියට ඒ රටවල් වල ගන්නෙ? එහෙම ගන්නෙ ප්‍රශ්නේ තියෙන්නේ දිස්ත්‍රික්කේ නෙමෙයි. දැන් දෙමළ මිනිසුන්ගේ නැත්තම් ස්කොට්ලන්තේ මිනිසුන්ගේ නැත්තම් වෙන කොහේ හරි මිනිසුන්ගේ ප්‍රශ්නයක් ඇති වුණාම ජනවාර්ගික ප්‍රශ්නයක් ඒක ඇති වෙන්නේ තමුන්ගේ භාෂාව කතා කරන වැඩිතරයක් ඉන්න පළාත. ඒක දිස්ත්‍රික්කයක් වෙන්නේ නැහැ. දිස්ත්‍රික්කය වෙනවා නම් ප්‍රාන්තය ඇතුලේ වෙනම විශේෂ ස්වායත්තතාවයක් දෙනවා දිස්ත්‍රික්කයට. එහෙම චූටි ගෝත්‍රයක් හරි කවුරු හරි නම් ඒක දෙනවා. වියට්නාමෙත් දෙනවා, චීනෙත් දෙනවා, රුසියාවෙත් දෙනවා. ලොකු ප්‍රාන්තය ඇතුලේ තව පොඩි එකක් හදලා ඒගොල්ලන්ට දෙනවා ස්වායත්ත බලය. නමුත් ලංකාවේ දමිළ ප්‍රශ්නය එහෙම ලඝු කරන්න පුළුවන් පුංචි එකකයකට ලඝු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන කොහොමදත් දමිළ 80 මිලියන 80ක් තමිල්නාඩුවේ ඉන්නවා. ලෝකේ දෙමළ මිනිස්සු මිලියන 120ක්. හරිද? දැන් කමලා හැරිස් අපි දන්නවනේ මේ ජෝ බයිඩන්ගේ ඇමරිකානු ජනාධිපතිවරණේ නියෝජ්‍ය ජනාධිපතිනි හැටියට ඉදිරිපත් වන ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් කමලා හැරිස්ට කමලා කියන නම ආවේ කොහොමද? අම්මා තමිල්නාඩුවේ. එයාගේ දකුණත කමලා හැරිස්ගේ දකුණත රෝහිණි කොසොග්ලුගේ නම රෝහිණි රවීන්ද්‍රන් බඳින්න ඉස්සෙල්ලා. රෝහිණි රවීන්ද්‍රන්ගේ අම්මයි තාත්තයි යාපනයෙන් ඇමරිකාවට යන්නේ 1980 ගණන් වල මුල් කාලේ. මුල් කාලේ මතක ඇතිනේ මුල් කාලේ මොකක්දයි කියලා. එතුමිය තමයි කමලා හැරිස්ගේ චීෆ් ඔෆ් ස්ටාෆ් කාර්ය මණ්ඩලීය ප්‍රධානියා. ඉතින් මෙතන අපි හිතන්න නරකයි අපි බහුතරයක් වුණාට මේ දූපතේ මේ ඒකාග්‍ර වෙච්ච ලෝකේ අපිට පුළුවන් කියලා මේ පුංචි පෙට්ටියක මේ දමිළ මිනිසුන්ගේ ජාතික අනන්‍යතාවය නැත්නම් ජනවාර්ගික අනන්‍යතාවය සාමූහික අනන්‍යතාවය කියන එක චූටි මේ ගිනි පෙට්ටියක දාලා දිස්ත්‍රික්කය කියලා දාලා ඕක කරන්න. අනිත් එක ඔය දිස්ත්‍රික්ක කතාව බණ්ඩාරනායක මැදිනේ කාලේ තිබුණා. මතකද දන්නේ අශෝකට ඉපදිලත් නැතුව ඇති.
district political authority. district political authority කියන එක හැදුවේ මැතිනිගේ කාලේ. ඔය දිස්ත්‍රික්ක ඒක තමයි දැන් ආපහු ඇවිල්ලා තියෙන්නේ. හේතුව මම හිතන්නේ රාජපක්ෂ පවුලට මතකයි ඒ කාලේ බණ්ඩාරනායක මැතිනි මෙහෙම කරයි කියලා. ඒකෙන් නතර වුණේ නෑ මේ බෙදුම්වාදී ව්‍යාපාරය ආරම්භ වී. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දිස්ත්‍රික්කේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ උතුරු නැගෙනහිර. ඔව්. දැන් ඔබ අර කියපු කාරණේ එක්ක මට මතුවෙන ප්‍රමුඛ ගැටලුව තමයි දැන් මේ බලය බෙදා හැරීමට 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පළාත් සභා අවුරුද්දක් වගේ කාලයක් ක්‍රියාත්මක නොවී තියෙන පසුබිමක් ඇතුළත මේ නිර්මාණය වෙමින් තියෙන අලුත් තත්ත්වය. මේක අලුත් තත්ත්වයක්. ඒ කියන්නේ පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලංකාවේ කොයි තැනකවත්. මොකද මේක ඡන්දේ පවත්තලා නැහැ. කඩිනම් කාරණය තමයි 13 ගැන අපි ගන්න ඕන ස්ථාවරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළ 13 ගැන කියන්නේ බලය බෙදීම ගැන සංකල්පමය වශයෙන් බලය බෙදීම ගැන අපි ගන්න ඕන ස්ථාවරය. ඔබ කියන මේ නවලෝක රටාව තුළ ජාත්‍යන්තරය තුළ අපි ගන්න ඕන තැන කොතන කියලාද? අපි ගන්න ඕන ස්ථාවරය කොතන කියලාද ඔබ යෝජනා කරන්නේ? මම කියන්නේ ඕකට අත තියන්න එපා. මොකද දන්නවද? ආණ්ඩුවට සහයෝගය දෙන පිල්ලයන් පාර්ලිමේන්තුවේ කරපු පළවෙනි කතාවේ මොකද්ද කිව්වේ? ආණ්ඩුවේ එක්කෙනෙක් ආණ්ඩුවේ පක්ෂේ 13 වෙනි සංශෝධනය ශක්තිමත් කරන ඕන දෙයකට මම සහයෝගය දෙනවා කියලා අපි ඔක්කොමලා ටීවී එකේ දැක්කා. පාර්ලිමේන්තු පළවෙනි කතාවේ කිව්වේ පිල්ලයන්. ඩග්ලස් දේවානන්ද කියනවා බය වෙන්න එපා දෙමළ ජනතාවට 13ට අත තියන්නේ නැහැ. ඒක නිකන් අහස කඩාගෙන වෙනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවේ දෙමළ മന്ത്രിවරු ඇමතිවරු එක්කෙනෙක් ඇමතිවරු කියන්නේ ඉතින් අඩුතරමෙන් තමුන්ගේ දමිල ඇමතිවරු කියන දේවත් ඒකටවත් අහුම්කම් දෙන්න එපා. ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉඳගෙන කියනවා 13 ශක්තිමත් කරන්න ඕන නෑ බය වෙන්න එපා 13ට අත තියන්නේ නැහැ කියලා. අඩුතරමෙන් තමුන්ගේම වූ දමිල ඇමතිවරුන්ගේ තියෙනවා නම් බැඳීමක් 13ත් එක්ක ඕනෙම ප්‍රඥාවන්ත රාජ්‍ය නායකයෙක් දැනගන්න ඕන. දැන් මේක ගැන කතා නොකර මේ තියෙන මේ ආපහු අලුත් කරලා අපි යන ගමන ගියමු. අපිට කරන්න දේවල් තියෙනවානේ. ඕකද ඔතනට මොකද මේ අත ගහන්නේ? අත ගහපුවාම දැන් එතකොට මේ මිනිස්සුන්ට මොනවද වෙන්නේ? මේ මිනිස්සු ඇයි අඩුතරමින් අඬ ගහලා වාඩි කරවලා දැන් ජනාධිපතිවරණයේදී සහයෝගය දුන්න වරදරාජ පෙරුමා, ඩග්ලස් දේවානන්ද, කරුණා, පිල්ලයන් ඉතින් ඒගොල්ලන්ව ගෙනල්ලා අහන්න ආණ්ඩුවේ පැත්තනේ ජනාධිපතිතුමාගේ පැත්තනේ අඩුතරමින් ඒගොල්ලන්ගෙන් අහලා ඒගොල්ලෝ කිව්වත් නෑ මේක තියාගන්න අපි මේක වෙනුවෙන් පෙනිසින්නේ මේ හේතුව නිසායි කියලා එහෙනම් ඒකට අත තියන්න එපා. දැන් දමිළ බෙදුම්වාදී ව්‍යාපාරය දෙකට බෙදුනේ 13වට පස්සේනේ. දැන් මේ ඔක්කොමලා LTT ඔක්කොමලා එකට හිටියේ. බෙදුනේ ඉන්දුලංකාගේ විසුමෙන්. ඊළඟට ඒගොල්ලෝ ගහගන්න පටන් ගත්තා. ගහමරා ගන්න පටන් ගත්තා. ඉතින් ඒ ගහමරා ගන්න පටන් ගත්තේ 13 නිසා. ඉතින් දැන් 13 ඉවත් කරොත් නැත්නම් ඒකේ සරබාල කරොත් ඒකේ කෑලි ගැලෙව්වොත් තර්කානුකූලව හිතන්න පුළුවන්නේ අද නෙමෙයි නම් හෙට මොනවද වෙන්නේ කියලා. ආචාර්ය ජයතිලක මහත්මයා හැමදාම අලුත් ඒ වගේම විවාද සම්පන්න අදහස් ඉදිරිපත් කරනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ජයතිලක මහත්මයා මේ සංවාදයට සහභාගී වුණාට. බොහොම ස්තුතියි.